ආයිබන් මයි දරුවනේ ශ්‍රී ලාංකේය දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වූ TP Education අධ්‍යාපන නාලිකාව තුලින් අපේ දරුවන්ගේ සියලු විෂය නිර්දේශය පිළිවෙලට නේද හොඳ ගුරු මණ්ඩලයක් විසින් ඔබට නිවසේ සිට නරඹන්නට අවස්ථාව සලසලා දෙනවා. ඉතින් මේ ඔබගේ සිංහල විෂය සම්බන්ධවයි මේ යන්නේ. ඒ තමයි 11 ශ්‍රේණිය මේ වෙනකොට මයි දරුවන්ගේ සිංහල පාඩම් මාලාව සාහිත්‍ය පාඩම් මාලාව 10 11 ඉවරයි. භාෂාව ඉවරයි. 11 ශ්‍රේණියේ අවසාන පාඩම් දෙකේ තමයි අපි ඉන්නේ. එතකොට මයි දරුවන්ට භාෂා පුතෙන් අහන්න තියෙන ඕනම එකක් ඒ කියන්නේ ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රයේ තුල 1 2 කියන ප්‍රශ්න පත්‍ර දෙක නිර්මාණය වෙන්නේ භාෂා පුතෙන් නේද? භාෂා පුතේ තියෙන ව්‍යාකරණ අභ්‍යාස ඊළඟට ඒකේ තියෙන කෙටි කතා කවි නේද? පුරාතන ගද්‍ය මෙන්න මේවා පාදක කරගෙන තමයි කෙටි පේපර් එක නිර්මාණය වෙන්නේ. භාෂා පේපර් එක භාෂා ප්‍රශ්න පත්‍රය තුල ඔබට එනවා ප්‍රායෝගික ලේඛන කෙටි ප්‍රශ්න 10ක් රචනාවක් ලිපියක් නේද? ප්‍රායෝගික ලේඛන අර්ථය ඡේදයක් කවිපන්තියක්. මෙන්න මේ විදිහට තමයි ඔබට එක නිර්මාණය වෙන්නේ. ඒතර පැය 3ක පේපර් දෙකක් තියෙනවා ඔබට. ඒ භාෂාව හා සාහිත්‍ය පොතත්. ඒ සාහිත්‍ය සංග්‍රහය තුල හරියට පැය දෙකක් තියෙනවා. පාඩම් 16න් ඔබට විචාර ප්‍රශ්න 3 4ට 4යි 5 7 විචාර ප්‍රශ්න 7ක් එනවා. 7න් 3ක් ලියන්න ඕන. කෙටි ප්‍රශ්න 10ක් එනවා ලකුණු 20යි. ලිහිල් බසින් පාඩ 5යි ලකුණු 20යි. ඒක ඔක්කොම ලකුණු 80යි. හතන ව්‍යාකරණ පේපර් 80යි කෙටි පේපර් එක 40යි. ඔක්කොම මුල් ලකුණු 200න් තමයි අපි තරලට ලබා දෙන්නේ. ඉතින් මයි දරුවනේ ඔබ දන්න මේ වෙනකොට ඔබට භාෂා පොතේ ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් මට්ටමට අපි මේ පාඩම් මාලාව පැහැදිලි කරගෙන යනවා. දැන් මේ අද කතා කරන්න යන්නේ අතිශයින්ම සුවිශේෂී මාතෘකාවක් ඔබට පේනවා. 25 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ ජුරාසික යුගය. නේද? ජුරාසික යුගයේ සත්ව පරිණාමයේ සිදුවෙච්ච අවධිය. අපි කතා කරන්න යන්නේ ඒක. ඒතකොට ඒ සම්බන්ධව ලෝකේ විවිධ පර්යේෂණ කළා ඒ සත්තුන්ගේ උත්පත්ති කතාව නේද? අපිට හරියටම නිශ්චිතවම දැනුවත් කිරීම කරනවා. ඉතින් අන්නේ ඒ සම්බන්ධව තමයි මේක ඉතිහාසයට සම්බන්ධ කතාවක් මේ. මේ ඉතිහාසය විෂය තුල මහාචාර්ය ශිරාන් දරණේගල එතුමන් ලංකාවේ ඉන්න ප්‍රකට මානව විද්‍යාඥයෙක්. ඒතර ලංකාවේ මේ පර්යේෂණ කරන පුරාවිද්‍යාඥයින් අතර අංක 1ටම ඉංග්‍රීසි ජාතික එන්නේ නූන් තමයි අපි සලකන්නේ. එයා තමයි පළවෙනි පුරාවිද්‍යාඥයා ලංකාවට. ඒතර එතුමන්ගෙන් පස්සේ ලංකාවේ මහාචාර්ය ශිරාන් දරණේගල තමයි මේ රිසර්ච් ලස්සනට කරන්නේ. කරලා ඒකේ ප්‍රතිඵල තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එයා ලංකා පුරාවටම විවිධ ඓතිහාසික ප්‍රදේශ වැල්ලේගංගොඩ පතිරාජයල රයිට් පතිරාජයල ඒතර ඔතනින් එහාම ඔය මේ කුරුවිට බටනොබලෙන රයිට් ඊට පස්සේ පාහියන්ගල මේ වගේ විවිධ ප්‍රදේශ කිතුල්ගල බෙලිලෙන මේවා පිළිබඳ හොඳට පර්යේෂණ කරලා ඒවයි මානවයා කාපු බීපු දේවල් රයිට් ඊළඟට ඒගොල්ලෝ භාවිත කරපු ශුද්‍ර මෙවලම් මෙන්න මේවා හොයාගෙන මේවා යවනවා. ඒ වෙනකොට ඔබ දන්නවා ඉන්දියාවේ මහාචාර්ය සින්චි කියලා භෞතික විද්‍යාඥයෙක් සින්චි. මෙන්න මේ ඉන්දියාවේ තියෙන මේ කාල නිර්ණය කරන උපකරණ. ඒ තමයි තාප සංදීප්තතා උපකරණය කාබන් 14. ඔබගේ අස්ථි කැලලක් යවුවොත් කාල නිර්ණය කරලා යන මෙන්න වාගේ වයස මෙච්චරයි කියලා. ඒතර අන්න එහෙම අධිතාක්ෂණික මෙවලම් ඇමරිකාව, ප්‍රංශය, එංගලන්තය, ජර්මනි මේ වගේ ප්‍රකට රටවල රුසියාව ඒවයි මේවා තියෙනවා. කාල නිර්ණය. හරියටම කාල නිර්ණය කරන දවැන්ත උපකරණ දෙක තාප සංදීප්තතා කාබන් 14. මේ කොණ්ඩ ගහක් යවුවත් දතක් ගලවල යවුවත් ඒක කාල නිර්ණය කරනවා. ඒක කාපු දෙයක්. අන්න එතකොට මේ බටදොඹලෙන තුල ප්‍රාග්ඓතිහාසික මානවයා Homo erectus බලංගොඩන්සිස් කියන මානවයා. ඒගොල්ලෝ කාපු බීපුවා. අර බෙල්ල අරගෙන බෙල්ලගේ උඩ කෑල්ල කඩලා මෙහෙම කරලා
කරලා ඇදපු විදිය ඒ ඔක්කොම පැහැදිලි කිරීම කරනවා මේ බෙල්ලගේ වයසත් එක්ක. ඊළඟට කැකුණට ඔබ දන්නවනේ ඌරන් කැකුණ තල්න විට හබන් කුකුලන්ට රජමගුල් කියලා කියන කැකුණ කියලා කියන අතිශය ඒ පොත්ත හරියයි අපි ගලක් උඩ තියලා මිටියකින් ගහන්නේ. ගෙවවා මැද තියෙන තෙල් සහිත මදයක්. මේක හරි රසයි කොට්ටම් මදේ වගේ. ඒතර මෙන්න මේක ආහාරයට ගන්න හබන් කුකුලට කවදාවත් බෑ. ඌර මොකද කරන්නේ මේක හක්කට තියලා දෙතපර එහා මෙහා යවනවා. ඇයි ඒ? එයාගේ දත් ටික පොලිස් වෙන්නේ. ඔබ දකිනවනේ. සත්තු කරස් ගාලා කපනවනේ. නේ? ඔය ගස්වල බෙන හාරනවා, දී කොට කපනවා, නේ? මේ ඔක්කොම කරන්නේ එයාගේ දත් ටික පොලිස් කරගන්න. හොටේ පොලිස් කරගන්න. ඒ වගේ එතකොට ඔය මානවීන් කලකී දෑ පිළිබඳ ශ්‍රී ලංකාවේ මේ ඓතිහාසික යුග එක්ක හෝමෝ ඉරෙක්ටස් බලංගොඩසිස් මානවයා කොහොම පරිසරයක හිටියද? ඒගොල්ලෝ කාපු බීපුවෙන් අපිට සාක්ෂි තියෙනවා. පල්දෙල්ලට කිව්වහම මේකේ පොත්ත කවදාත් දිරන්නේ නැහැ ලේසියෙන්. අවුරුදු 10 ගානක ඉතිහාසයක් තියෙනවා. කැකුණැටේ පොත්ත මුකුත් වෙන්නේ නැහැ. ඒතර ඒක කාපු කාලය නිර්ණය කරන්න පුළුවන් ඔය කියන උපකරණයට දැම්මට පස්සේ. අපි බලමු මේ ජුරාසික යුගය. ඔබගේ 25 වෙනි පාඩම ඓතිහාසිකත්වයක් බලන්න. හරි අපූර්ව කතාවක් තියෙන්නේ. මම පැහැදිලි කරන්නම් ඔබට භූගෝල විද්‍යාත්මක මානව විද්‍යාත්මක පදනමේ ඉඳලා ඔබට මේක පාඩම අතිශය රසවත්ව පැහැදිලි කිරීම කරලා දෙන ලෝකයේ නිර්මාණය වීම ආරම්භයේ ඉඳලා පෘථිවියේ සම්භවයත් එක්කම කතා කරලා දෙනවා. පෘථිවියේ සම්භවය ඇති වෙච්ච විදිය, පෘථිවිය සම්බන්ධ ඇති වෙච්ච මතවාද පැහැදිලිද? ඒවත් එක්කම කතා කරලා ඔබට මේ පිළිබඳ සුපිරි දැනුමක් අවබෝධයක් ඒ තුල ඔබට ලොකු හයියක් ලබා ගන්න කියා දෙන්න හදන්නේ. බලන්න. පෘථිවිය වසර මිලියන 4.54ක් තරම් පැරණි බව ස්වභාව විද්‍යාඥයින්ගේ මතයයි. පැහැදිලිද? ආරම්භයේ සිට අද දක්වා පෘථිවියේ ආයු කාලය භූවිද්‍යාත්මක යුග කිහිපයකට බෙදා දැක්වේ. ඒ කියන්නේ පෘථිවියේ ආයු කාලය පදනම් කරගෙන ඓතිහාසික යුග, ඒ කියන්නේ මේ පෘථිවිය භූවිද්‍යාත්මක යුග වලට බෙදනවා. අදින් වසර මිලියන 225ක්. අදින් වසර මිලියන 225ක කාලය අපි ගන්නවා මෑත අවධිය තෙක් අවධිය මෙසොසොයික භූ යුගය යනුවෙන් හැඳින්වෙනවා. මෙසොසොයික මොන සොයිකද? මෙසොසොයික. ඒතර මේවා ඔක්කොම ජියෝග්‍රැෆි කියන භූගෝල විද්‍යාව කියන පාඩම තුළ අපි මයි දරුවන්ට උගන්වනවා උසස් පෙළ පාඩම් වල. මේක අතිශය රසවත් විෂයක් භූගෝල විද්‍යාව කියලා කියන්නේ. 11 වසරේ අපි දරුවන්ට සජීවී පන්තිය තුළ සාකච්ඡා කරනවා නේද? අපි බලමු. ඒතර මේ අදින් වසර මිලියන 225ක තරම් මෑත අවධිය අපි හඳුන්වන්නේ මෙසොසොයික යුගය කියලා. මෙසොසොයික අවධියේ මධ්‍ය භාගයේ, ඒ කියන්නේ මෙසොසොයික කියන්නේ පළවෙනි අවධියේ මධ්‍ය භාගයේ නම් වසර මිලියන 201 සිට 145 තෙක් කාලය. අන්න සැලකෙන්නේ පුතේ ජුරාසික යුගයේ වශයෙන්. તો ජුරාසික යුගය ආරම්භ වෙන්නේ මෙසොසොයික යුගයේ මධ්‍ය කාලයේ. පැහැදිලිද? මෙසොසොයික කියන යුගයේ මධ්‍ය කාලය තුල තමයි ජුරාසික කියන ඒ භූවිද්‍යාත්මක යුගය නිර්මාණය වෙන්නේ. ජුරාසික යුගයේ සත්ව පරිණාමය පමණක් නොව සත්ව විකාශනයේ අතින්ද ඉතා වැදගත් භූ අවධියක්සේ සැලකේ. අනුපුතේ ජුරාසික යුගය සත්ව පරිණාමය පමණක් නොව සත්ව විකාශනයේ අතින්ද ඉතා වැදගත් භූ අවධියක්සේ සැලකෙනවා. ජුරාසික යුගය. මේ කාලයේ ලංකාවද ඉන්දියාවේ ගිනිකොන දිගවලට යාබද පැවති බැව් සනාථ කරන ජුරාසික පොසීල හමු වී තිබේ. අන්න මේකට සාක්ෂි තියෙන ජුරාසික පොසීල මානව අවශේෂ, සත්ව අවශේෂ, ශාක අවශේෂ. බහුශෛලික ජීවීන්ගේ පොසීල හමු වන ශ්‍රී ලංකාවේ පැරණිම යුගය ලෙස ජුරාසික යුගය හැඳින්වේ. අන්න එන බහුශෛලික බහුපාවුන්. right? කියන්නේ බහුශෛලික සෛල ගොඩක් තියන අය. නිර්මාණය වෙලා තියෙන ඒ කාලේ.
භූ ඉතිහාසයේ අදින් වසර මිලියන 201 සිට මිලියන 144 දක්වා කාල පරිච්ඡේදය ඊට අයත් වේ. හරිද? ඒතර ජුරාසික යුගයට ලෙස හැඳින්වෙනවා. ඒකට අයිති වෙන කාලය මිලියන අදින් වසර මිලියන 201 සිට මිලියන 144 දක්වා වූ කාලය මේකට අයිති වෙනවා. මෙම අවධිය වන විට ලෝ ප්‍රධාන පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ ලෙස දැනෙන කාටිලේජ් මසුන් අස්තික මසුන් උභයජීවීන් සත්ව කාණ්ඩ ලෙස ගැනෙන උරගයන් හා ශීරපායින්ගේ පරිණාමයද සිදු වී පැවතින. මුල්ම පක්ෂීන්ගේ සාධක පහළ වීම නිසා ජුරාසික යුගයේ තවත් පෘෂ්ඨවංශීය සත්ව ඛණ්ඩයක තතු පිළිබඳ සොයා බැලෙන මේ ලිපිය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රාග්-ඓතිහාසික පර්යේෂණ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි විසින් සම්පාදනය කරලා තියෙනවා. කවුද මේක සම්පාදනය කරන්නේ? ජ්‍යෙෂ්ඨ පර්යේෂක කැලුම් නලින්ද. දැන් හොඳට අහගන්න. පෘථුවිය ගැන පෘථුවියේ සම්භාවය ගැන විවිධ මත තියෙනවා. මම ඒ ගැන ඔබට පොඩි කතාවක් කියා දීලා මේ ආරම්භය ගැන ලස්සනට කතා කරන්න. පෘථුවිය දැන් ඔබ දන්නවා අදින් වසර ගානකට මිලියන 4කට එහා කාලයකදී පෘථුවිය ඉස්සෙල්ලම තිබිලා තියෙන පුතේ මේ විදියට පැන්ජියාව කියලා මහද්වීපයක්. මොකද්ද? පැන්ජියාව කියලා මහද්වීපයක්. ඒතර මෙන්න මේක ඇතුලේ මුහුදක් තිබිලා තියෙනවා මේ විදියට. එතකොට මේ පෘථුවිය පැන්ජියාව කියලා මහද්වීපයක්. මොන මහද්වීපයක් තිබුණේ? පැන්ජියාව. පැන්ජියාව. ඒතර මෙන්න මේ මුහුදට කිව්වා තෙතිස් මුහුද කියලා. දැන් ඉස්සෙල්ලාම පෘථුවියේ තියෙන කොහොමද? පැන්ජියාව. 1918 තමයි මේ ප්‍රකාශය කරන්නේ. 1918 ඇල්ෆ්‍රඩ් වේග්නර් කියන භූවිද්‍යාඥයා. ඇල්ෆ්‍රඩ් වේග්නර්. හරිද? ඔයිට කලින් ලෝතියන් ග්‍රීන් කියන භූවිද්‍යාඥයා පෘථිවියේ චතුස්තලයක් කියලා කිව්වා. ඒක හරි ගියේ නේ. මෙයා කියනවා පෘථිවිය මේ විදියට පැන්ජියා වගේ තිබුණ අය පැන්ජියාවේ කොටස් දෙකක් තිබුණ අය තුනකින් මැද එක තමයි තෙතිස් මුහුද ගොන්වාඩා ලන්තය සහ අංගාර ලන්තය කියලා කොටස් දෙකකින් මේක නිර්මාණය වුණා. මොකද පුතේ? ගොන්වාඩා ලන්තය සහ අංගාර ලන්තය. අන්න. දැන් මේ මහාද්වීපයේ කොටස් තුනකට යා පැහැදිලි කරනවා. එකක් තෙතිස් මුහුද, දෙක ගොන්වාඩා ලන්තය, අනිත් එක අංගාර ලන්තය. එතකොට මේ ඕක මැද තිබිච්ච මුහුද තමයි තෙතිස් මුහුද. ඒතර මෙයා පැහැදිලි කරනවා මේ පොළොව අභ්‍යන්තරයේ තියෙන අධික උෂ්ණත්වය නිසා, අධික පීඩනය නිසා මේ පොළොව අභ්‍යන්තරයේ ඇතිවෙච්ච කැළඹීමකින් භූචලනයකින් මේ පැන්ජියාව කැඩිලා ගියා කියලා. මේ පැන්ජියාව මොකද උනේ? කැඩිලා ගියා කියලා කියනවා. කැඩිලා ගිහිල්ලා මේ තෙතිස් මුහුදේ මේක පාවෙලා ගියාලු. පාවෙලා ගිහිල්ලා මෙන්න මෙහෙම ලෝකසිතියම නිර්මාණය වුණා කියලා එයා ඔප්පු කරනවා.
බලන්න ඒක පුදුම කතාවක් ඈ. ඔබ දැනගන්න ඕන මේ ජුරාසික යුගය ගැන කතා කරද්දී හරිද? ඔන්න දැන් ඔය කැඩිලා ওই විදියට ගියා කියලා කියන්නේ. දැන් බලන්න යාව කියන කතාව. ඔන්න ඔහම ලෝකස්තියම නිර්මාණය වුණා කියලා ඇල්ෆර්ඩ් වේග්නර් සාක්ෂි ඇතුව මේ පැහැදිලි කරනවා මේ විදියට. බලන්න. හරිද? ඔය පැංජියාව කැඩිලා ඔන්න ඔහම කොටස් ටිකකට බෙදුනලු. පැහැදිලි? බෙදුනට පස්සේ මෙයා ඔප්පු කරනවා පුතේ මෙන්න මේ කලාපය තුල තියෙන මෙන්න මේ කලාප වල තියෙන පොසීල මේ නැගෙනහිර කලාව මේ පැත්ත මේ පැත්තෙන් අප්‍රිකාවේ බටහිර වෙරළ මේ ටික හරිද මේ ටික යා ඔප්පු කරලා පෙන්නනවා මොකක්ද ඔප්පු කරලා පෙන්නන්නේ මේ ප්‍රදේශවල හමු වෙලා තියෙන පොසීල පැහැදිලිද මේ සමකාසන්නේ මේ ප්‍රදේශවල හම්බ වෙච්ච පොසීල මේ පොසීලයි මේ පොසීලයි එකට සමාන කරනවා මේකේ දි รา පත් වෙච්ච ශාකහ සත්ව කොටස් මේකේ රයිට් මෙන්න මේ අවශේෂ සත්ව අවශේෂ මානව මේ දෙක එකට සම්බන්ධ කරනවා මෙයා පැහැදිලිද ඊළඟට හිමාලයේ අයිස් වැටෙන හේතුව යුරෝපයත් එක්ක සම්බන්ධ කරගෙන ওই විදියට පාෂාණමය වශයෙන් right විවිධ ක්‍රමවේදයන් පදනම් කරගෙන ඒ කියන්නේ පාෂාණ අර ගන්නවා මෙතනින් ඒ පාෂාණයි මේ පාෂාණය අතර සම්බන්ධ වෙනවා මෙහි තියෙන ගස් කොළන් ටික ගන්නවා මේකත් එක්ක සම්බන්ධ කරනවා ඒතර ඔබට තේරෙනවා සාමාන්‍යයෙන් පෘථුවිය තුල හරිද පෘථුවිය තුල සමකයේ ආසන්න ප්‍රදේශය අපි කියන්නේ සමකාසන්න කලාපය. එතකොට මේ කලාපය තුල ගත්තොත් එහෙම වනාන්තර වැස්ම මේ කොංගෝ වනාන්තරයේ ලෝකේ විශාලම ඇමේසන් වනාන්තරය මේ පැත්තෙන් ඉන්දුනීසියාව නේ මේ සමකාසන්නේ මේ තිබෙන මේ වගාවන් right ඉන්දියාවේ හරිද? ඒතර මේ අප්‍රිකානු රාජ්‍යය තුළ මේ බලන්න එකම කලාපයක් බවට ඒගොල්ලෝ පත් කරලා මේ කියනවා එයා කියන්නේ මේ පොළොව අභ්‍යන්තරීච්ච අධික උෂ්ණත්වයේ පිරෙන නිසා මේක පුපුරලා අර වතුරේ පාවෙලා ගියා කියලා. පාවෙලා ගියාම මෙන්න මේ දෙක පුරුද්දන්න පුළුවන් මේ දෙක පේනවද? එයා ඔප්පු කරන්නේ මේ කැබලි දෙක මේ දෙක එකට එකතු කරන්න පුළුවන්. පේනවද මේ විදිය? මෙයයි එකට සමානයි කියලා පේනවා මේ කෑල්ල ගෙනලා මෙතන බට් කරෝති. මෙහෙම නේද? බලන්න. දැන් අපි ඔහොම පේනවද? සම්බන්ධයි කියලා. අන්න එයා ඔප්පු කරනවා. පෘථුවිය ඔන්න ওই විදිහට කැඩලා ගිහිල්ලා ওই විදිහට ආවා කියලා. එතකොටමයි පුතේ
ඔබ තේරුම් ගන්න ඔන්න ඔහොම පැංජියාව හැදිලා මේ විදියට ලෝකය නිර්මාණය වෙලා හරිද? ඉස්සෙල්ලාම නේද මේ මහාද්වීප සාගරය නිර්මාණය වෙලා ඊළඟට පළවෙනියට බිහි වෙන්නේ බැක්ටීරියාව. ඒත් ලෝකේ පළවෙනි බැක්ටීරියාව තමයි ප්‍රොකායොට් බැක්ටීරියා. මොකද පුතේ? ප්‍රොකායොට් බැක්ටීරියාව. ප්‍රොකායොට් බැක්ටීරියාව. ප්‍රොකායොට්. මෙයා තමයි පළවෙනි ඇහැට නොපෙනෙන ජීවිය. ඊට පස්සේ සෙන්ටිමීටර කිහිපයක චූටි තව සතෙක් අහු වෙනවා. ඔපබීනියා කියලා. ඔපබීනියා. රයිට්. එතකොට මෙන්න මෙයාගේ ඇස් කීපයක් තියෙන සතෙක් බිහි වෙනවා. ඊළඟට පුතේ පණුව වර්ග, කොළ වර්ග ඔන්නෝම ක්‍රමානුකූලව වෙවිලා ඔස්ට්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් කියන ප්‍රථම මානවයා බිහි වෙනවා. ඔස්ට්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් කියන මානවයා. ඇෆරෙන්සිස් මානවයාගෙන් පස්සේ යමක් කරන්න පුළුවන් මිනිහෙක් බිහි වුණා. කල හැකි මිනිහ කෙළුවා. එයාට නමක් දුන්නා හෝමෝ හැබිලිස් කියලා. හෝමෝ හැබිලිස් කියන්නේ පුතේ කල හැකි මානවයා. ඉතින් මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. අන්න ඒ කල හැකි මානවයා තමයි මේ අපි මේ කතා කරන්න හදන්නේ. එයා කොච්චර තමන්ගේ ශක්්‍යතාවය දියුණු කරගත්තද නේද? ඒතර බලන්න එහෙනම් මේ ඇල්ෆ්‍රඩ් වේග්නර් කියලා භූවිද්‍යාඥයා පැහැදිලි කරලා දෙනවා මේ ලෝකේ නිර්මාණය වුණේ මෙන්න මේ හරහා කියලා. පැහැදිලිද? ඔය පොසීල පාෂාණ ඔක්කොම එකතු කරලා එයා සම්බන්ධ කරලා කියනවා. හැබැයි ඉතින් ඒක පිළිගන්නේ නැහැ. වර්තමානයේ හේතුව තමයි මේවයි තියෙන ශාක වැස්ම මේ දේශගුණය බලපාලා තියෙන්නේ. ඒතර සමකාසන්නයේ තියෙන ශාකවල ස්වභාවය එකම ආකාරයයි. කේතු රූපාකාර නම් කේතුදර වනාන්තර, ටයිගා වනාන්තර. ඒ සීමාවේ සම්පූර්ණ හැදෙන ඒවා. ඒ නිසා එයා අරකට ගියල්ලා එහෙම සම්බන්ධයක් නැහැ. ඒතකොට අන්න එතනින් පස්සේ පුතේ පැහැදිලිද? ඔබට පැහැදිලි කිරීම කරනවා මේ විශ්වය තුල පැහැදිලිද? මේ ශාක ආරම්භ වෙලා ඊට පස්සේ ජලය ඔය අවසානයේ ප්‍රොකායොට් බැක්ටීරියා ඔපබේනියා ඊට පස්සේ පුංචි සත්තු නේ ඊට පස්සේ ඩිංග ලොකු සිව්පාවුන් ඔහොමම ඇවිල්ලා මානව පරිණාමය සිද්ධ වෙනවා. මානව පරිණාමය සිද්ධ වුණාට පස්සේ තමයි අද අපි මේ වෙනකොට බලන්න මේ මානවයාගේ දියුණු තාක්ෂණය. මානවයා කියන්නේ මනසෙන් උසස් නිසානේ. ඒ උසස් මනසෙන් කරන වැඩ ටික අද ඔබ අපි මේ විදියට බොහොම ලස්සනට මුණ ගැහෙන්නේ ඒ මානවයාගේ දියුණු අවස්ථාව. ඔස්ට්‍රලෝපිතිකස් ඇපරෙන්සිස් හෝමෝ හැබිලිස්. හැබිලිස්ගේ කාලේ තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. එතකොට මුල් යුගයට පස්සේ යුගය තුල තමයි මේ ওই කියන කතාව කියවෙන්නේ. එතකොට එහෙනම් මම පොත පැහැදිලි. එතකොට ඒ හෝමෝ හැබිලිස් මානවයා තමයි මේ පුංචි ආහාර අනුභව කිරීම පටන්ගෙන ඊට පස්සේ ක්‍රොමැග්නන් කියන මානවයාට එනවා. ඔහොමම ඇවිල්ලා තමයි මානවයා අද වෙනකොට හෝමෝ සේපියන්ස් දක්වා ඇවිල්ලා. හෝමෝ සේපියන්ස් නූතන මානවයා. ඒතර ඔබට පේනවනේ හරි අපූර්ව කතාවක්. අදින් වසර මිලියන 4කට ඉහත මේ පෘථුවිය ඉස්සෙල්ලාම පැංජියාව කියලා තිබුණා. නේ? පැංජියාව පුපුරලා කොටහක් මේ විදියට ලෝක සිතියම නිර්මාණය වුණා කියලා මෙයා සාක්ෂියතුව ඔප්පු කරනවා. හැබැයි ඔප්පු කරාට අවසානයේ තැටිතල භූකාරක කල්පිතය කියන කල්පිතයක් තුල මේක නැවත ඛණ්ඩණය වෙනවා. මේක අයින් කළා දානවා. හැබැයි ඉතින් මේකේ කතාව හරි සුන්දරයි ඔබට පේනවනේ නේ. මෙහෙම ලෝක සිතියමක් ඔබට අඳින්න පුළුවන් වෙනවා ওই විදියට. හරිද? ඔබට ඉතිහාසයේ තියෙනවා, ජෝග්‍රෆි වල තියෙනවා. මේක හොඳ විෂය පතයක්. ඒ නිසා මේ පාඩමත් ඔබට දාලා තියෙන්නේ හරි අපූර්ව කතාවක්. බලන්න. මම පැහැදිලි කිරීම කරලා දෙන්නම් මේකත් එක්ක යන ගමන්. ඉහළ ජුරාසික යුගයට අයත් අවසාදිත තැන්පත් වූ අවම වශයෙන් ආකාර 3ක් ලෙස ශ්‍රී ලංකාවේ වයඹ දිග ප්‍රදේශයේ ප්‍රාක්‍රේම්බ්‍රීය සම්භවයක් ඇති විජයානු සංකීර්ණය වූ අන්න
විජයානු සංකීර්ණ වූ සානු තුල තැන්පත්ව ඇත. අපි කියන විජයානු විපරීත පාෂාණ. මේ ජුරාසික තැන්පතු අතුරෙන් අනුරාධපුර පුත්තල මාර්ගයේ කිලෝමීටර් 13ක් පමණ ගිය තැන හමුවන තබ්බෝව වැවේ. බටහිර ප්‍රදේශයේ ඇති අවසාදිත පොළව මතු පිට පිහිටා තිබේ. අනෙක් ජුරාසික අවසාදිත දෙක වන තබ්බෝව සිට කිලෝමීටර 32ක් දකුණින් පිහිටි ආඩිගම තැන්පතුව හා තබ්බෝව සිට කිලෝමීටර 43ක් දුරින් පිහිටි පල්ලම තැන්පතුවද නූතන පාංශු තැන්පතු මගින් මුළුමනින්ම පාහේ ආවරණය වී ඇත. බලන්න දැන් මෙන්න මේ අවසාදිත මේ පාෂාණ අපි කොටස් තුනකට කඩනවා පුතේ. එකක් තමයි මේ විදියට අංක 1 විදියට අපි ගන්නෙ ආග්නේය. අංක 2 ගන්නේ අවසාදිත. අංක 3 ගන්නේ විපරීත. ආග්නේය පාෂාණ. පාෂාණ කොටස් තුනකට ගන්නවා ආග්නේය අවසාදිත විපරීත කියලා. ඒතර මේ කතා කරන්නේ අවසාදිත. ඒතර ආග්නේය කියලා කියන්නේ පුතේ පොළොව අභ්‍යන්තරයේ තියෙන අධික උෂ්ණත්වය හේතු කොටගෙන ඒවැයි නිකුත් වෙන සංවහන ධාරා කරන කොටගෙන පොළොව අභ්‍යන්තරයේ තියෙන මැග්මා ලෝදිය පොළොව මතු පිටට එන්නට උත්සාහ දැරීමේදී මතු පිට පෘෂ්ඨය කඩාගෙන එළියට එනවා. ඒකට අපි කියන ගිනි කන්දක් කියලා. අන්න ඒ කඩාගෙන ඇවිල්ලා එළියේ සිසිල් වල තැම්පත් වෙන ඒවට අපි කියනවා ආග්නේය පාෂාණ. එන්න බැරුව පෘෂ්ඨය ශක්තිමත් නම් මේකේ වැදිලා මේක ASCII කුස්තුරස්සේ රිංගනවා. අපි ඒකට කියනවා ආක්‍රාන්ත ආග්නේය කියලා. ඒතර ආග්නේය පාෂාණ උඩට ඇවිල්ලා සිසිල් වෙනවා නිෂ්ක්‍රාන්ත ඇතුලේ තියෙනවා ආක්‍රාන්ත. ඒතර මෙන්න මේ විදිහට තමයි ඔය ආග්නේය පාෂාණ නිර්මාණය වෙන්නේ. මැග්මා වලින්. පැහැදිලි? ඊට පස්සේ අවසාදිත මේ පොළොව මතු පිට ගලන ජලය හමන සුළඟ සූර තපනය මේ ප්‍රසාරණ සංකෝචනය වෙලා සමහරලාට පාෂාණයක් මව් පාෂාණයේ දි รา පත් ගිහිල්ලා දි รา පත් වෙලා පස නිර්මාණය වෙනවා. මව් පාෂාණය දි รา පත් වෙලා. එතකොට මෙන්න මේ අවසාදිත පාෂාණ කියලා කියන්නේ ගලන ජලයෙන් හමන සුළඟෙන් ග්ලැසියර් මගින් එක් තැනක තියෙන පාෂාණ ස්තරයක් ගසාගෙන ගිහිල්ලා පහත් බිමක පුනිලමෝක ඩෙල්ටාවක තැන්පත් වෙනවා. ඒවට අපි කියන අවසාදිත පාෂාණ. හුණුගල් කියලා කියන අවසාදිත පාෂාණ වැලි මඩ අවසාදිත පාෂාණ. ඒතර මෙන්න මේවා මේ පාෂාණ තමයි අවසාදිත කියලා අපි මේ කතා කරන්නේ. අවසාදිත පාෂාණ කතා කර ආග්නේය විපරීත කියලා කියන්නේ පොළොව අභ්‍යන්තරයේ ඇති වෙච්ච අධික උෂ්ණත්වයේ පිළ නිසා පොළොව අභ්‍යන්තරයේ තියෙන ඛනිජ වෙනස් වෙලා තවදුරටත් වෙනස් වෙන්නේ නැති බවට පත් වෙනවා. උදාහරණයක් ගෙවුඩ ඔට්ටු බවට පත් වුණාට පස්සේ ඔට්ටු තවත් කරන්න බෑ. නිල් මැණික් කියන්නේ නිල් මැණික් විතරයි. ඒක ආයේ කොච්චර පිච්චුවත් වෙනස් වෙන්නේ නැහැ අයියේ. ඒ තරම් අධික උෂ්ණත්වයකට මේක ලක් වෙනවා. පොළොව යට ගත්තොත් එහෙම සෙල්සියස් 3000කටද අධික උෂ්ණත්වය එන්නේ. අපි නිකන් චිරිපිරිස් ගාලා පිච්චර යන්න පුළුවන්. පැහැදිලි? එතකොට ඒක ඇතුළට අපිට යන්න බෑ. පොළොව අභ්‍යන්තරයට යනවා කියන්නේ උෂ්ණත්වය වැඩි. පොළොව අභ්‍යන්තරේ. පැහැදිලි? ගිනි කන්දක් පෙපුරොත් ඉවරයි. පලාතම ඉවරයි. ඒ වගේ ඒ පොළොවයට තියෙන ඛනිජය තවදුරටත් වෙනස් වෙන්නේ නැති බවට පත් වුණාට අපි කියනකට විපරීත පාෂාණ. මැණික් කොච්චර පිච්චුවත් මැණික් වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් ගල පිච්චුවකින් ගල පුපුරනවා. මැණික් ගල පුපුරන්නේ. මැණික් ගල මුකුත් වෙන්නේ නැහැ. එක ඛනිජයක් නම් ඒක මුකුත් වෙන්නේ නැහැ. ඛනිජ දෙක තුන තියෙනවා. මෙන්න මේවා තමයි මැණික් කියලා කියන්නේ. ඒතර මේ මැණික් නිර්මාණය වෙන්නේ විපරීත පාෂාණ තුලින්. ඒතර අපි මේ කතා කරන්නේ
අවසාදිත පාෂාණ. පැහැදිලිද? මොන පාෂාණද? අවසාදිත පාෂාණ. මේ ටික තේරුණාද? පාඩමට කලින් මේකේ තියෙනව දැනගන්න එපායි. නේද? බලන්න. ශ්‍රී ලංකාවේ ජුරාසික තැන්පතු වලට සමගාමී ඉන්දියානු අර්ධද්වීපයේ නැගෙනහිර ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 3218ක කලාපයක පිහිටි අවසායී තැන්පතුද බොහෝ විට එකම කාල පරිච්ඡේදයකට අයත් වන අතර මෙම තැන්පතු ඉතා ඝනව පිහිටයි. දැන් ඔබ දන්නවා ඉන්දියාවේ ඩෙකෑන් ලාවාවල ගිනි කඳු පස් තියෙනවා. පැහැදිලි? ඒතර මේ ගිනි කඳු පස් ගසාගෙන ගිහලා කොහෙද තැන්පත් වෙන්නේ? අපි ඒවට කියනවා අවසාදිත පාෂාණ කියලා. පැහැදිලි? අන්න එහෙනම් ඒ අවසාදිත පාෂාණ පිළිබඳ අවබෝධය හොඳට දුන්නා. දැන් තේරෙන්නේ නැති පොළොව මතු පිට තියෙන පාෂාණ නේද? සමහරලාට සූර්යා උෂ්ණත්වය වැඩි ආයි සිසිල් වෙන රැට. ප්‍රසාරණ සංකෝචනය වෙලා ගල් මොකද වෙන්නේ? පතුරු ඛණ්ඩනයේ ව්‍යස්තරණේ නේද? කුට්ටි පිටින් කුට්ටි ඛණ්ඩනයේ ඔහොම වෙලා මේක නිර්මාණය වෙලා පස නිර්මාණය වෙනවා. එතකොට ඒකට අවශ්‍ය අනිවාර්යයෙන්ම ජලය නේද? බලන්න. තබ්බෝ ජුරාසික තැන්පතු 1925 දී භූවිද්‍යාඥ ඊ.ජේ. වේලන් විසින් තබ්බෝව ජුරාසික තැන්පතුව පිළිබඳ මුල්ම වාර්තා කිරීමේ සිදු කොට ඇත. කවුද පුතේ? බලන්න. ඊ.ජේ. වේලන් කියන පුරාවිද්‍යාඥයා තමයි පරීක්ෂණ කරන්නේ. එතකොට අන්න ඒ අයගේ පරිශ්‍රණයට අහු වෙනවා මේ කලාපයේ මේ වගේ මිනිස්සු ඉන්නේ නැති කියලා. පැහැදිලිද? ඒකට සාක්ෂි දෙනවා. මේ තැන්පතුවේ මතු පිට පැතිරීම වර්ග කිලෝමීටර් 5ක් හෝ 6ක් පමණ වේ. විද්‍යාඥයින් විසින් මෑත කාලයේදී අනාවරණය කරගන්නා ලද ශාක පොසීල සියල්ලම පාහේ තබ්බෝව වැවේ වාන්දුරට අසල වූ විශේෂයෙන්ම අලු කහ හෝ දුඹුරු පැහැති අවසාදිත තැන්පතු අතර තිබී හමු වී ඇත. අන්න පුතේ. අන්න එහෙනම් අවසාදිත කියන ඒවා මම පැහැදිලි කරා. අලු කහ හෝ දුඹුරු පැහැති අවසාදිත තැන්පතු අතර තිබී හමු වී ඇත. මේවා තෝනිගල සංකීර්ණයේ වූ ග්‍රැනයිට් හා නයිස් පාෂාණ සමග පිහිටා තිබේ. අන්න පේනවද? දැන් මේ දෙක ඉතින් ඔබ දැනගන්න ඕන. ග්‍රැනයිට් කියලා කියන්නේ පුතේ ග්‍රැනයිට්. මේවට අපි කියන්නේ කළු ගල් කියලා. කොහොමද හැදෙන්නේ මේවා? හැදෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේ පෘථුවිය මෙහෙම ගත්තොත් මේකට අපි කියන පෘථුවි පෘෂ්ඨය කියලා. මේක පෘථුවි පෘෂ්ඨය. මේක පෘථුවි ප්‍රාවරණය. පිටත හරය ඇතුළත හරය. එතකොට මේ පෘථුවිය මේ නිර්මාණය වෙලා තියෙනවා මෙන්න මේ ස්තර හතරකින්. පෘථුවි පෘෂ්ඨයයි ප්‍රාවරණයයි වෙන් කරන කලාපයක් තියෙනවා. මේක වෙන් කරන කලාපයක් තියෙනවා. මේක වෙන් කරන කලාපයක් තියෙනවා. මෙන්න මේ දෙකේ මේකට අපි කියන පුතේ මොහොර විසික් අසන්තතිය. මේක මේ කොටස ප්‍රාවරණය, මේක පෘෂ්ඨය, මේක පිටත හරය. මේ දෙක පිටත හරයයි මේ දෙක එකතු වෙන එකට කියනවා ගුටෙන්බර්ග් අසන්තතිය. ගුටෙන්බර්ග් අසන්තතිය. ඊළඟ එක මේ ඇතුළත හරයයි පිටත හරය අතර ලේමන්. මෙන්න මේ කලාපය තුල තියෙන පුතේ අධික ලෙස දහනය වෙච්ච උණු මැග්මා. මේ ස්තරය තුල තියෙන මැග්මා තියෙන්නේ.
මෙන්න මේ මැග්මා පොළව අභ්‍යන්තරයේ ඉඳලා උඩට එනවා අධික උෂ්ණත්වය හා පීඩනය නිසා. ඇවිල්ලා මෙන්න මේ පෘථිවි පෘෂ්ඨයේ වදින දඩාර් ගාලා. වැදුන ගමන් පොළව හෙල්ලෙනවා. හෙල්ලිච්ච එකට අපි කියනවා භූමි කම්පාවක් කියලා. මොන කම්පාවක්ද? භූමි කම්පාවක්. මෙන්න මේ මැග්මා පෘථිවි පෘෂ්ඨය දුර්වල නම් මේක කඩාගෙන ඇවිල්ලා මෙහෙම පොළොව මතු පිට තැම්පත් වෙනවා. සිසිල් වෙලා ඝන වෙලා නිර්මාණය වෙනවා. මෙන්න මේවට අපි කියනවා ආග්නේය පාෂාණ. මෙන්න මේ ආග්නේය පාෂාණ වලින් තමයි ග්‍රැනයිට් නිර්මාණය වෙන්නේ. පොළොව අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වය හා පීඩනය හේතු කොටගෙන පොළොව අභ්‍යන්තරයේ තිබෙන ලාවා ලෝදිය පොළොව මතු පිටට ඇවිල්ලා සිසිල් වෙලා ඝන වෙලා නිර්මාණය වෙන එකට අපි කියනවා ආග්නේය පාෂාණ. පෘථිවි පෘෂ්ඨය හයිය නම් ඒක ඇතුලේ තැම්පත් වෙනවා. ඒවට අපි කියනවා ආක්‍රාන්ත පාෂාණ. මේක නිෂ්ක්‍රාන්ත. මේවා තමයි කළුගල් නයිස්. කළුගල තමයි ෂයින් කරාම ඔය ගෙවල් වල අල්ලන්නේ ග්‍රැනයිට් කියලා. නේද? ෂයින් කරලා මැෂින් කට් එකක් ඇල්ලුව ගමන් ඒක සම්පූර්ණ ලස්සන එකක්. ග්‍රැනයිට් කියන්නේ මේ කළුගල් වලට. ඒතර කළුගල් හැදෙන්නේ මේ ලාවා වලින්. පොළොව අභ්‍යන්තරයේ තියෙන. පොළොව මතු පිටට ඇවිල්ලා. පැහැදිලිද? බලන්න එතකොට. ග්‍රැනයිට් හා නයිස් පාෂාණ සමග පිහිටා තිබේ. විද්‍යාඥයන් මෑතකදී සිදු කළ ගවේෂණවලට අනුව තබ්බෝව ජුරාසික පොසීල හමු වූයේ වැලිගල් අතර වූ මඩගල් තැන්පතු හා තුනී වැලිගල් තැන්පතු අතුරෙනි. මෙන්න මේවා තමයි මේ අවසායිද කියලා අපි කියන්නේ. මඩගල් තැන්පතු හා තුනී වැලිගල්. මෙම පොසීල ශාකපත්‍ර හා කුඩා අතුරු කිරි වශයෙන් එම අවසාදිත තුල සලකුණු ලෙස සුරක්ෂිතව තිබෙන්නේ. කොහොමද තියලා තියෙන්නේ මෙයා? මේ පොසීල කියලා කියන්නේ ශාක හා සත්ව කොටස්. පැහැදිලිද? මේ දි รา පත් වෙලා ඉතුරු වෙලා තියෙන කොටස් මේ පොසීල. අවසාදිත තුල සලකුණු ලෙස සුරක්ෂිතව තියෙනවා. මේ තිබු පොසීල ශාක අතර කොනිෆරස් ගස් අන්න. දැන් දි รา පත් වෙලා පොළොව අභ්‍යන්තරේ පොළොව යට තියෙන ශාක හා සත්ව ඒවා. ඒ අතරින් කොනිෆරස් ශාක, සයිකේට් ශාක ගස් හා පර්ණාංග ශාක විශේෂයන් සඳහන් කළ හැකියි. අන්න එතකොට දැන් බලන්න පොසීල අතරේ ශාක පොසීල අතරේ ඔන්න මේවා අහුවෙලා තියෙනවා. පැහැදිලි? ශාකවල කොටස්. දැන් ඔබ දන්නවනේ මේ පොළොව යට හාරන් ගියාම කණිජ තෙල් තියෙන තැන් වල තියෙන මොනවද? ගල් අඟුරු. ඒතර මේ ගල් අඟුරු කියන්නේ මොනවද මේ? අන්න මේ ශාක. ගල් අඟුරු තමයි කාස්ටික පීට් වෙලා පීට් චතු වෙලා චතු ප්‍රචතු වෙලා ප්‍රචතුම් මිනිරම් වෙනවා. මිනිරම් කියන හැදෙන්නේ මිනිරම් දියමන්ති වෙනවා. විපරීත පාෂාණයක ආයි වෙනස් වෙන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් මෙන්න මේ කියන ශාක වර්ග පොසීල ශාක මොනවාද? කොනිෆරස් ගස්, සයිකේට් ගස් හා පර්ණාංග ශාක විශේෂයන් සඳහන් කළ හැකියි. එම පර්යේෂණවලදී පර්ණාංග ශාක පොසීල බොහෝමයක් අනාවරණය කිරීමට හැකි වූයේ තබ්බෝ තැන්පතු වලින්. අන්න දැන් මේ වයින් බොහෝමයක් තොරතුරු හොයාගන්න හම්බුනේ කොහෙන්ද? තබ්බෝව කියන ඒ ඓතිහාසික ස්ථානය තුල හම්බ වෙච්ච ඒවායි. එහිදී හමු ඇතැම් ශාක විශේෂ ඉන්දියාවේ දමෝදාහි පිහිටි රජ්මහල් තැන්පතු හා මදුරාසි ද්‍රෝණියේ තැන්පතු වලින් හමු වන ශාක පොසීල වලට සමානයි. අන්න පුතේ. ඉන්දියාවේ දමෝදාර් නිම්නය කියලා තියෙනවා. දමෝදාර්. මොන නිම්නයේද? දමෝදාර් නිම්නය කියලා එකක් තියෙනවා. අනිත් පැත්තේ ඩෙකෑන් ලාවා ප්‍රදේශයේ. දමෝදාහි පිහිටි රජ්මහල් තැන්පතු හා මදුරාසි ද්‍රෝණියේ තැන්පතු වලින් හමු වන ශාක පොසීල වලට සමානයි. දැන් ඉන්දියාව ඔබ දන්නවා ඉන්දියාවේ මේ විදිහට ගත අපි ඉන්දියානු අර්ධද්වීපයේනේ. හරිද? එතකොට මෙන්න මේ හරිය මදුරාසියේ තියෙන දමෝදාර් නිම්නේ. එතකොට මේ ප්‍රදේශයේ පුරාවටම ගංගා පද්ධති තියෙනවා.
මේ පැත්තෙන් ඔහොම මේ උඩින් ඔහොම මහ විශාල ගංගා පද්ධතියකට උරුමකම් කියන රටක් තමයි ඉන්දියාව. ඒතර පේනවා ඉන්දියාවත් එක්ක අපි ওই විදිහට ඔහොම ලංකාව ඔහොම තියෙනවා. මේක ඉතින් අපිට පේනවා අර්ධද්වීපයක් එකට තිබුණා කියලා පේනවා මේක. ඉන්දියාවයි අපි එකට තිබුණාගේ එකයි මේ සමානතාවයන් තියෙන මේ පාෂාණ ස්තරේ මේක අර්ධද්වීපයක් ජලයෙන් තුන් පැත්තකින් වට වුණාම අපි එකට කියනවා අර්ධද්වීපයක් කියලා. මෙන්න මේ අර්ධද්වීපයේ කොටසක් තමයි මේ ඊශාන දිගමෝසම නිත දිගමෝසම නිසා කාදනය වෙලා මේ දෙක වෙන් වෙලා තියෙන්නේ. වෙන් වෙන්නේ නැතුව මේක එකට තියෙන්නේ නැති අතීතය ගත්තාම පැහැදිලිද? එතකොට බලන්න. තබ්බෝවෙන් හමුවන ශාක පුසිලවට අනුව එම තැන්පතු ඉහළ ගොන්වාඩා පද්ධතිය තුල ඉහළ ජුරාසික යුගයට අයත් වන බව සඳහන් කළ හැකිය. අන්න මම දැන් ඔබට පැහැදිලි කරා පැන්ජියාව කියලා මහද්වීපයක් තිබුණායි කියලා කිව්වා. ඇල්ෆ්‍රඩ් වේග්නර් 1918 මහාද්වීපික ප්ලවන කල්පිතය කියලා ඔකට කියන්නේ. මොකද්ද මේ කියන්නේ? ඔන්න මතක තියාගන්න. බලන්න මේ පාඩම මේවා දන්නේ නැත්නම් ඉතින් මේ පාඩම කොට කියා දෙන්න බැරි වෙනවා. හරිද? මේක 1918 ඇල්ෆ්‍රඩ් වේග්නර් කියන භූවිද්‍යාඥයා ඉදිරිපත් කරන පුතේ මහාද්වීපික ප්ලවන කල්පිතය. ඊට කලින් තියෙන ලෝතියන් ග්‍රීන්ගේ චතුස්තල කල්පිතය කියලා. ලෝතියන් ග්‍රීන්ගේ චතුස්තල කල්පිතය මේ ලෝකේ හැදිච්ච හැටි. මෙයා කියන්නේ ප්ලවන කල්පිතය අනුව හැදුනා කියලා. ඒ ප්ලවන කල්පිතය අනුව හැදුනායි කියද්දී ඔහු පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙමයි. ඒක එතකොට මං කිව්වේ මේක තෙතිස් මුහුද. හරිද? මේකේ කියනවනේ මේ බලන්න. මේ තියෙන්නේ ඉහළ ගොන්වාඩාලන්තය මේ පැන්ජියාවේ ඉහළ කොටස මේ කොටස. හරිද? මෙන්න මේ කොටස හඳුන්වන්නේ ගොන්වාඩාලන්තය කියලා. ගොන්වාඩාලන්තය. මේක අංගාරලන්තය. අංගාරලන්තය. මේක තෙතිස් මුහුද. තෙතිස් මුහුද. මෙන්න මේ මුහුද තුල මේ කැඩලා පාවෙලා ගියා කියලා තමයි යා කියන්නේ. අර ලෝකසිතියමත් එක්ක ඔබට පැහැදිලි කරේ. ඒ ඔන්න ඇල්ෆ්‍රඩ් වේග්නර් තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒතර මේ ජුරාසික යුගයට අවතීර්ණ වෙන්නේ කතාව තමයි ඒ. ජුරාසික යුගයේ නිර්මාණය වෙන්නේ මේ පැන්ජියාව පුපුරලා. පැන්ජියාව පුපුරලා මහාද්වීප සාගර හැදෙනවා, කඳු ගැට ඒවා හැදෙනවා. ඊට පස්සේ ප්‍රොකායොට් බැක්ටීරියාව හැදෙනවා. ඒ ප්‍රොකායොට් බැක්ටීරියාවගෙන් පස්සේ උපබීනියා කියලා චූටි සතෙක් නිර්මාණය වෙනවා. ඊළඟට තමයි පුංචි පණුවෝ පැලෑටි ඒවා හැදිලා වනාන්තර හැදිලා සිව්පාවන් ඩයිනෝසරයන් ඊළඟට මානව සම්භවය තියෙනවා. අන්නේ මානව සම්භවය තමයි ඔස්ට්‍රෝපිතිකස් ඇෆරෙන්සිස් කියන මානවයා හෝමෝ හැබිලිස් ක්‍රොමැග්නන් නියන්ඩර්තාල් ඊට පස්සේ හෝමෝ සේපියන්ස් මානවයා දක්වා මේ මානව පරපුර විකාශනය වෙද්දී හෝමෝ හැබිලිස් මානවයාගේ කාලය තුල තමයි මෙන්න මේ ජුරාසික යුගය අපි කතා කරන්න හදන්නේ. රයිට්? ඔස්ට්‍රෝපිතිකස් ඇෆරෙන්සිස් කියන මානවයා මිනිහෙක්ගේ ලක්ෂණ යම් ප්‍රමාණයක් තිබුණේ. ඇයි මේ මහා හිම යුගයේදී චිම්පන්සිය තමයි ඒ අධික සීතලයේ දේශගුණ විපර්යාසයට ලක් කරගෙන ඔහු මානව රූපයක් බවට පත් වුණා කියලා කතා කරනවා. මහා හිම යුගයේ. ତර මේ විශ්වය නිහාරිකාවක් දුවිලි බලාවක නිර්මාණය වුණා කියලා. එක එක්කෙනා එක එක විදිහට මේවට කල්පිත ඉදිරිපත් කරනවා. මේ කල්පිතය ඉදිරිපත් කරේ ඇල්ෆ්‍රඩ් වේග්නර්. ඒ කල්පිතේ අනුව මේ ගොන්වාඩා පද්ධතිය තුල ඉහළ ජුරාසික යුගයට වන බව සඳහන් වෙනවා. ඒතර මෙන්න මේ ගොන්වාඩා ලන්තය ගොන්වාඩා ඒ පාෂාණ ස්තරය කැඩලා බිඳලා ගියාට පස්සේ තමයි මේ ජුරාසික යුගය නේද? අර ක්‍රමානුකූලව මානවයේ පරිණාමයේ විපැහැටි නේද? එයා වෙනස් වීමට ලක් වෙනවා. අවසානයේ වෙනස් වෙන්නේ නැති බවට පත් වෙනවා නේ. ඒතර අන්න එහෙම ක්‍රමානුකූලව මානවයා ක්‍රමිකව ඇවිල්ලා තමයි
අද වෙනකොට අපි දියුණු තාක්ෂණික මේවලම් ඔස්සේ හැඩගැහෙන මානවයා බවට අපි පත් උනේ. අපි ඒ තරම්ම අනිකුත් සත්වයින්ට වැඩිය වෙනස් විදියට අපි හිතන්න පතන්න පටන් ගන්නෙ මේ මානව පරපුරක් නිසා නේද? ඒ නිසා තමයි මේවා ඔක්කොම හොයාගත්තේ මේ කල්පිතාවේ කවුද? මිනිසානේ. මිනිසා දක්ෂයි. අද ඔබත් එක්ක මේ සජීවී වගේ ඉන්නවා පේනවා. පේනවද? ඔබට මේ සිංහල සර් ඔබට උගන්වන එක බොහොම ලස්සනට ගෙදරින් නම් බලන්න පුළුවන් තාක්ෂණයක් අදාවා. ඒ තරම් දියුණු තාක්ෂණයක් අදාවා. බලන්න. කොච්චර හොඳයිද නේද? ඒක තමයි විශේෂත්වය. යන්න එහෙනම් ওই ජුරාසික යුගයේ ග්‍රැනයිට් බලන්න නිර්මාණය වෙච්ච හැටි ඒකේ මැද භාගයේ තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒතර මේ මැද භාගයේ තුල තමයි මානව පරිණාමය නිර්මාණය වෙන්නේ. මෙන්න ඒ පරිණාමයට පෙර නිර්මාණය වෙච්ච මේ පාෂාණ තමයි මේ ග්‍රැනයිට් නේද? ආග්නේය පාෂාණ. ඊට පස්සේ ওই මැණික් ගල් අරේ මේ අපි පාවිච්චි කරන khනිජ ඒවා විපරීත පාෂාණ. අභ්‍යන්තරයේ ඇති අධි කුෂ්ණත්වය පීඩන නිසා වෙනස් වෙලා තවදුරටත් වෙනස් වෙන්නේ නැති මට්ටමකටපත් වෙනවා. ඒවට අපි කියන විපරීත කියලා. එකිරි ගනුට කිව්වොත් එimhe විපරීත. දියමන්ති විපරීත. පැහැදිලි? ඒතර මිනරම් දියමන්ති වුණාම දියමන්ති ආතෝර වෙනස් වෙන්නේ නැහැ. මැණික් ගලක් නිල් මැණික් වෙනස් වෙන්නේ නැහැ. කොච්චර පිච්චුවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂත්වය. පැහැදිලිද? බලන්න එහෙනම් ඒ ටික ඔබට පැහැදිලි ඇති. බලන්න. තබ්බෝ අවසාදිත තැන්පතෝ පිළිබඳ අදහස් දක්වන භූවිද්‍යාඥයෝ ඒවා ජලය මගින් සිදු වූ තැන්පත් වීම බව පවසති. බොහෝ විට මෙම අවසාදිත තැන්පතු නොගැඹුරු මිරිදිය හෝ කලපු ඩෙල්ටා තැන්පතු වීමට බලන්න. මිරිදිය හෝ කලපු ඩෙල්ටා තැන්පතු වීමට ඉඩ ඇත. මිරිදිය කියලා කියන්නේ මේ ගොඩබිම තියෙන ජලය. ඇලදොල ගංගාවල තියෙන ඒවාට අපි කියනවා මිරිදිය ජලාශය. කලපු වල තියෙන්නේ කිවුල් දිය. කිවුල් දිය කියලා කියන්නේ මේ ඔය කියන කරදිය ජලයයි මිරිදියයි මුසු වෙච්ච ඒවාට අපි කියනවා කලපු වල තියෙන ඒවා. ඒවයි තමයි ඒ අමුතුම වෙනස්ම මස්ස කොටස සහ රසවත් මස්සේ ඉන්නේ ඒකේ. පැහැදිලිද? කලපු වල. ඒතර කලපුවක් ඔබ දන්නවා නේද? කලපු හැදෙන හැටි පේනවනේ. එතකොට මේ ජලයෙන් ඇතුළට ගිහිල්ලා ඇතුළේ වට කරගෙන නිර්මාණය වෙච්ච කලාප කලපු කියලා කියනවා. ඇතුළට නිරා ගියපු විදිය දෙනවා නේද? ඒවා බොකු කියලා කියනවා නේ. එළියට තියනවා නම් ඒවා තුඩු කියලා කියනවා නේ. අන්න මේවා. බලන්න. වරින් වර ඇති වූ මුහුදු මට්ටමේ වෙනස් වීම මත ගලා මුහුදු ජලය නිසා මේ තැන්පතු වේතා තුනේ හුණුගල් ස්තරයක්ද දැකිය හැකිය. බලන්න වරින් වර ඇති වූ මුහුදු මට්ටමේ ජල වෙනස් වීම. ඔබ දන්නවා මුහුදේ ජල මට්ටම වෙනස් වෙනවා වරින් වර. ඒ තමයි චන්ද්‍රයාගේ බලපෑමේ මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. ඒකට අපි කියනවා වඩදිය ගහනවා කියලා. අන්න ජලය අරයට එනවා. වඩිජ්ජ ගහනවා. චන්ද්‍රයාගේ බලපෑමේ මුහුදේ ජල මට්ටම පල්ලෙහාට යනවා. ඒකට අපි කියන බාදිය කියලා. එහෙනම් චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයා දවසේදී මුහුදේ ජල මට්ටම අඩි 20ක් 25ක් උඩට ඇදෙනවා, ඉස්සෙනවා. ඒ කාලේ සුනාමියක් ආවොත් මුහුද ගොඩ ගන්න එක වැඩි. අමාවකදී මුහුද ගොඩ ගන්න ප්‍රමාණය අඩු වෙනවා. අර උදම් තරංග උදම් රළ ඇති වෙන්නේ නැහැ. උදම් රළ කියලා කියන්නේ මේ දිය රැළ උඩට ඇදෙනවා. උඩට ඇදුනහම ඇතිවෙන පිඩෙනේ ඒ දිය රැල්ල විශාල වෙනවා. එතකොට ඒකට අපි කියනවා මේ චන්ද්‍රයාගේ බලපෑමේ මුහුදේ ජල මට්ටම ඉහළ යාම. තනි පදයට දෙන වඩදිය කියන්නේ මොකද්ද? වඩදිය. චන්ද්‍රයාගේ බලපෑමෙන් මුහුදු ජල මට්ටම ඉහළ යාම වඩදිය, මුහුදු ජල මට්ටම පහළ යාම පාදිය. එතකොට සාගරයයි මුහුදයි, ඒ කියන්නේ සාගරයයි අහසයි අපිට පේනවා. එකට යා වුණා වගේ පේනවා. අන්න එතෙන්ට අපි කියන සිතිජය කියලා. හොරයිසන් එක කියලා. හරි? මෙන්න හුණුගල්. හුණුගල් කියලා කියන්නේ අවසාදිත පාෂාණ. මොනවාද පුතේ? හුණුගල් කියලා කියන්නේ අවසාදිත පාෂාණ. ඒතර ඔබ දන්නවා ජලය එහෙම ආවට පස්සේ තමයි නිර්මාණය වෙන්නේ. බලන්න තබ්බෝ වැව මෙහි පෙනෙන ගල් ජුරාසික යුගයේ තැන්පතු වූ අවසාදිතේ. එහෙනම් ඒ කාලේ අර ගහගෙන ඇවිල්ලා දැන් අවසාදිත කියලා කියන්නේ
ගලන ජලයෙන් හමන සුළඟෙන් එක් තැනක තියෙන පාෂාණ තවත් තැනකට ගසාගෙන ගිහිල්ලා තැම්පත් වෙලා කාලයක් තිස්සේ තෙරපිලා නිර්මාණය වෙන පාෂාණවලට අපි කියනවා අවසාදිත පාෂාණ කියලා. මොන පාෂාණද? අවසාදිත පාෂාණ. පැහැදිලිද? බලන්න. මෙම විශාල තැම්පතුවේ බර හේතුවෙන් ඒවා එකිනෙකට සුසංගත වී වැලි සමග පෑහී ඇත. දැන් මේවා පුතේ එකිනෙකට තෙරපෙනවා. තෙරපුණාට පස්සේ තද වෙනවා. තද වුණාට පස්සේ මේක එකිනෙකට සම්බන්ධ වෙලා මේක අලුත්ම පාෂාණයක් බවට පත් වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ අවසාදිත පාෂාණ කියලා. තබ්බෝ තැම්පතුවල පාෂාණි භූත වූ ශාකවල සලකුණු හිඟවීමත් ගල් අඟුරු මුළුමනින් නොදරීමත් අඩුතරමින් කාබොනේසියස් තැම්පතු නොදිරීමත් නිසා පැහැදිලි වනුයේ මේ කලාපයේ එකලිතා සුළු ශාක ප්‍රමාණයක් පැවති ඇති බවයි. බොහෝ විට එම අවධියේ අර්ධ ශුෂ්ක දේශගුණික තත්වයක් පැවතීම මේ සඳහා හේතු වූවා විය හැකිය. අනේ දැන් මේගොල්ලෝ මත පළ කරනවා ඒ කාලේ ශාක වැස්ම එච්චර තිබුණේ නැහැ. ඒ නිසා ඒකට බලපාන්න නැතිලු දේශගුණය. ඔව් මං කිව්වේ දේශගුණය තමයි මේ හැම එකටම. අර්ධ ශුෂ්ක දේශගුණයක් තිබෙන්නේ නැති. ඒ අනුව මෙම තබ්බෝ පොසීල ඒ අසල කඳු අතර ශීත දේශගුණයක් යටතේ වැඩුණු ජලය මගින් ප්‍රවාහණය වී ඩෙල්ටා වල. අන්න දැන් මේවා අර ජලයත් එක්ක නේද? එක් තැනක ඉඳලා තවත් තැනකට අරගෙන යනවා. මහා විශාල ජලස්කන්ධයක් ආවහම මේ තියෙනේ ඔක්කොම ගෙනහිර තව කොහාට හරි ගිහින් තැම්පත්. දැන් ඔබ දකින්න දැන් පාකිස්තානයේ වගේ රටවල් දැන් මේ වර්තමානයේ ඇතිවෙන මහා විශාල ධාරානිපාත වැස්ස නිසා ගම් වතුර මහා විශාල බිල්ඩින් බිමට පහත් වෙනවා. මේ ලෝකයේ ජලය තමයි පදනම. ජලයට පුළුවන් මේ ලෝකේ තප්පර ගානක විනාශ කරන්න. පැහැදිලිද? ජලයට පුළුවන්. මං කිව්වේ මහා විශාල සුනාමියක් ආවොත් අපි ඉවරයි. ඒ නිසා අපි පරිසරයට ආදරය කරන්න ඕන. අපි ගහට කොට ආදරය කරන්න ඕන. එහෙම නැතුව අපිට මේ ජීවිතය ගත කරන්න බෑ. සියටල් මහ පොළොව බදාගෙන අඬන්නේ සුදු ජාතිකයෝ ගහලා පන්නද්දී. අද ඒගොල්ලොන්ට මොකද වෙන්නේ? එලව ගහනවා සෝබාදහම විපත්. ඇමරිකාවට ඉස්සරහට ටොනාඩෝ වැඩි. ටොනාඩෝ කියලා කියන්නේ මහ විශාල දැවැන්ත සුළි කුණාටු. කැතරිනා රීටා කියලා අපි අහනවා. මෙන්න මේ කුණාටු හරියට ආවොත් ඔය පළාතක තියෙන සියලු දේපල වලට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා සෝබාදහමත් එක්ක ගනුදෙනු කරද්දී හරි පරිස්සමෙන් ගනුදෙනු කරන්න. ඒකට ආදරය කරන්න ඕන. ඒකත් එක්ක ලෙන්ගතු වෙන්න ඕන. ඒකයි එක තැනකදී භූගෝල විද්‍යාඥවරියක් කියන්නේ සෝබාදහම යනු gedara හීලෑ කරලා හදාගන්න සිව්පාසතෙක් වගේ. එයාට කන්න බොන දෙනකන් එයා අපිට සලකනවා. එයා අපි රිජෙක්ට් කරාට පස්සේ ඈත් කරාට පස්සේ එයා අපේ හරියටම බෙල්ල හපා ගන්නවා. ඒ වගේ සෝබාදහම අපිට එලව ගහනවා එක තැන on the spot වෙන්න. තප්පර ගානයි සුනාමිය එකේ දැක්කනේ ඔබ. ඔබ දන්නේ නේ? හරිද? සුනාමිය වෙලා අපි දන්නවා. ඒ සුනාමියට අපි පරිසරයට ආදරය කරපු නිසා පැහැදිලිද? සුනාමි දවසේ මට මගේ වාහනේ ස්ටාර්ට් වුණේ නැහැ පුතේ. එදා දවසේ මං අම්ම බලන්න යන්නේ නොකොළඹ ඉඳලා ගාලට. එදා දවසේ වාහනේ ස්ටාර්ට් වුණේ නැහැ. මෙන්න 10 මාට 11ට වාහනේ ස්ටාර්ට් වෙනවා අලුත් වාහන. මොකද්ද මේ විශේෂත්වය? සෝබාදහමට අපි හැමදාම වඳින අපි සුනාමියකට අරගෙන යන්නේ කන් නැහැ කියලා මට හිතුනේ ඒකයි. එහෙනම් මගේ ආදරණීය දරුවනේ ඔබ අනිවාර්යයෙන්ම මේ පරිසරයට හිතකාමී වෙන්න. පරිසරයත් එක්ක ජීවත් වෙන්න. පරිසරයේ මිනිස්සෙක් අපි. පරිසරයේ අපි පරිසරයට අයිති කෙනෙක්. ඒ නිසා අපි පරිසරයත් එක්කම ජීවත් වෙන්න ඕන. අපි යාට ආදරය කරන්න ඕන. මෙයා තමයි අපේ ජීවිතය කියලා අපි එයත් එක්ක කතා කරන්න ඕන. ඒතර බලන්න එනම් මේ ශීත දේශ ගුණයක් යටතේ වැඩුණු ජලය මගින් ප්‍රවාහණය වී ඩෙල්ටාවල කියලා කියන්නේ දැන් ගංගාවක් කඳු මුදුනෙන් ඔහම ගලාගෙන එනකොට එයාගේ බරසාර වැඩි වෙනකොට
මෙන්න මෙහෙම මූදට එකතු වෙනවා මේ විදිහට. මෙතන වැලි පර එකතු වෙනවා. මෙතන වැලි පර. මේ ටිකේ වැලි ওই විදිහට මේ ගංගාව සාගරයට එකතු වෙනවා. සාගරයට එකතු වෙනවා. එකතු වෙනකොට මෙන්න මේ කලාපයට අපි කියනවා ඩෙල්ටාවක් කියලා. ඒතර මේ ඩෙල්ටාව හැදෙන ආකාරය යන විවිධ ආකාරයේ තියෙනවා. පක්ෂිපාද ඩෙල්ටාවක් කියලා කියයි පක්ෂියෙක්ගේ පාදයක් විදියට. පැහැදිලිද? විවිධ ආකාරයේ ඩෙල්ටා හැදෙන මෙන්න මේ භූලක්ෂණය වල ගිහිල්ලා මේවා තැම්පත් වුණාලු. මේ සීතලත් එක මේව අරගෙන ගිහලා මෙන්න මේ ඩෙල්ටාවල මං කිව්වේ පහත් බිමක ඩෙල්ටාවක පුනිල මොයක තැම්පත් කළා කාලයක් තිස්සේ මේක තෙරපිලා නිර්මාණය වෙන පාෂාණ තමයි අපි මේ කතා කරන්නේ අවසාදිත පාෂාණ කියලා. මොන සාදිතද? අවසාදිත පාෂාණ. එන විපරීත දන්නවා ආග්නේය දන්නවා ග්‍රැනයිට් පාෂාණයක් හැදෙන හැටි නේද? ඒතර මේ රොන් මඩ ආදී තමයි මේ ගිහලා තැම්පත් වෙන්නේ ඕකේ ඔතන. බලන්න. තැම්පත් වූ ශාකයන්ගේ කොටස් විය හැකිය. මෙහි වූ ගොරෝසු වැලි තැම්පත් වූ ගම් වතුර හා ගංගාවල වේගවත් ජලයේ ක්‍රියාකාරීත්වය නිසා සිදු වූ තැම්පත් වීමට ඉඩකඩ ඇති අතර මැටි තැම්පත් වූ සෙමින් සහ කලබලයෙන් තොරව ගැලූ ගංගාවල ක්‍රියාකාරීත්වයත් නිසා තැම්පත් වනට ඇත. තබ්බෝ තැම්පතෝ බොහෝ විට ඩෙල්ටා තැම්පතුවක් හෝ ද්‍රෝණි තැම්පතුවක් විය හැකිය. යම් හේතුවක් නිසා සිදු වූ සෝදාපාලුව අන්න. මෙන්න මේ සෝදාපාලුවට අපි කියන මොකද්ද? කාදනය. පාංශු කාදනය. පැහැදිලිද? බලන්න එතකොට. මේ ඕවට අපි කියන තනි පද එන්න පුළුවන් ඕගොල්ලන්ට. යම් හේතුවක් නිසා සිදු වූ සෝදාපාලුව. ඒ කියන්නේ පොළව කාදනයේ ලක්වීම සෝදාපාලු ලක් වුණාම අපි කියනවා කාදනය කියලා. හේතු වෙන්නේ මේ තැම්පත් ප්‍රාක්‍රේම්බ්‍රීය පාදමක් මතට පතිත වී ඇත. ප්‍රාක්‍රේම්බ්‍රීය බලන්න. ප්‍රාක්‍රේම්බ්‍රීය. එතකොට අපට පැහැදිලි වෙනවා පුතේ මෙන්න මේ කියන හරිද? මේ කියන ඔය පාෂාණ ඔය පොසීල දිරාපත් වෙච්ච මේ ශාක කොටස් සත්ත්ව කොටස් මේවා ගිහිල්ලා ඔය කියන තැම්පතු වල තැම්පත් වෙලා කාලයක් තිස්සේ එකට එකතු වෙලා තෙරපිලා නිර්මාණය වෙන ඒවා තමයි මේ අපි මේ කතා කරන්නේ අවසාදිත කියලා. මොන සාදිතද පුතේ? අවසාදිත. අන්න එහෙනම් දන්න ඔබට මේ ගංගාවල ක්‍රියාකාරීත්වය නිසා ගම් වතුර ගැලීම් ඇති වෙනවා. ඒ ගැලීම් එක්ක මොකද වෙන්නේ? අර තියෙනවා එක තැනක ඉඳලා තවත් තැනකට අරගෙන එනවා නේ. දැන් ගඟ පිට අරගෙනනු ගඟේ තියෙනවා අරගෙන එනවා. අන්න ඩෙල්ටා වල සම්පූර්ණ අරව තැම්පත් වෙනවා. සමානලාට අර හේතින් උඩ තියෙනවා. එක්ක ඔය දෙපැත්තේ පිට අර ගැලුවහම මේ කණ්ඩි දෙකේ. එතකොට මේ ගන්ද්‍රෝණිය තුරු මහ විශාලයි ගන්ද්‍රෝණියක්. තුරු දැන් මෙන්න මෙහෙමයි තියෙන්නේ ද්‍රෝණියක්. මෙන්න මේ වගේ තැනකට මේ විදිහේ මේ ප්‍රපාතාකාර මෙන්න මෙහෙම තැනක් තියෙනවා අපි කියනවා ද්‍රෝණියක් කියලා. ගැඹුරු ප්‍රපාතාකාර විදිහට මේක තියෙන්නේ. පාෂාණ කාදනය වෙලා කාදනය හැරිලා. ඒතර මෙන්න මේකට කියනවා ගන් ද්‍රෝණි කියලා. ගන් ද්‍රෝණියක් කියලා. පැහැදිලිද? බලන්න එහෙනම්. ආඩිගම හා පල්ලම තැම්පතු. ඔන්න දැන් මේවා මේ ලංකාවේ හිටපු ප්‍රකට මානව විද්‍යාඥයෙක් තමයි කවුද? මහාචාර්ය ශිරාන්දරණීගල. එතුමන් තමයි මේ සියලුම කුසීල කොටස් මේව අරගෙන ශුද්‍ර මෙවලම් මේගොල්ලෝ පාවිච්චි කරපු ඒවා සියල්ල අරගෙන ඔය මහාචාර්ය ශිංචි කියන භෞතික විද්‍යාඥයා ඉන්න කාලේ මේ කාබන් 14 ඊට පස්සේ තාප සංදීප්තතා මේ උපකරණයට දාලා ඒවයින් තමයි කාල නිර්ණය කරලා ආවේ. ඒ කාල නිර්ණය අනුව සමහරු අවුරුදු 15000යි 12000යි 27000යි
30000යි ඔයගේ කාල නිර්ණය කරලා එවනවා අපේ රටේ හිටපු අයගේ කාලය. ඒගොල්ලෝ පාවිච්චි කරපු ඒවත් එක්ක ඒගොල්ලෝ අනුමාන කරන මෙච්චර කාලෙක ඉන්න ඇති කියලා. පැහැදිලිද? පහුගිය කාලේ ගෝඨ පබ්බත වලින් ගොඩවායෙන් අරන් ගියා මිනිස් ඉස්කවලක් ඇමරිකාවට. දෙන්නේ ඔය තාප සංදීප්තතා එහෙම නැත්නම් කාබන් 14ට දාලා කාල නිර්ණය කරනවා. ඉතින් ඒගොල්ලෝ සමහරලාට අපේ රටේ ඉතිහාසය එච්චර දිග ඉතිහාසයකට නේද? එහෙම ගොඩක් අය අරන් යන කැමති නෑ. අව දෙන්නේ නෑ අපිට. අපේ ඉතිහාසයේ ලෝකයට අනිත් අයට වැඩිය ඉහළින් තියන කට්ටිය කැමති නෑ. හැබැයි අපිට ඉතිහාසයක් තියෙනවා. අපිට දිගු ඉතිහාසයක් තියෙනවා. ශ්‍රී මහා බෝධියට අවුරුදු කීයක්ද? ඒ නිසා මහා ලොකු ඉතිහාසයකට උරුමකම් කියන රටක් අපි. හොඳ ප්‍රෞಢ ඉතිහාසයක් අපිට තියෙනවා. පැහැදිලිද? ඒ නිසා අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. අනිත් රටවල අවුරුදු 500ක් 600ක් ඉතිහාසය තියෙද්දි අපිට තියෙනෝනේ ආයි නේද? බලන්න මේ වගේ දිගු ඉතිහාසයක්. බලන්න. ආණ්ඩිගම ජුරාසික තැන්පතුව කොළඹ පුත්තලම මාර්ගයේ සැතවුම් 63 x කණුවේ පිහිටි ප්‍රදේශයේ කිරියන්කාලි ග්‍රාමයේ සිට කිලෝමීටර් 13ක් නැගෙනහිර දෙසට ගිය කල හමුවන ආණ්ඩිගම ග්‍රාමයේ පිහිටා ඇත. එතකොට ආණ්ඩිගම ජුරාසික තැන්පතුව. ආණ්ඩිගම ජුරාසික තැන්පතුව කොහෙද? මොන කණුවේ නේද? පිහිටලා තියෙන්නේ කොහෙද? බලන්න. ආණ්ඩිගම ග්‍රාමයේ තියෙන්නේ. 1966 සහ 69 වර්ෂවලදී කරන ලද පරීක්ෂණවලට අනුව වර්ග කිලෝමීටර් 33ක් පමණ බිම් ප්‍රදේශයක් පුරා පැතිර පවත්න ආණ්ඩිගම ද්‍රෝණිය මහ විශාල ආණ්ඩිගම සිට කිලෝමීටර 11ක් පමණ දකුණෙන් පිහිටි පල්ලම ග්‍රාමයේ දක්වා දිවෙන බව අනාවරණය වී තිබේ. එහෙනම් අන්න මෙතනින් ද්‍රෝණියෙන් ආරම්භ වෙන එක කොහාටද පුතේ? පල්ලම නේද? පල්ලම කියන තැන්පතුව. බලන්න. ග්‍රාමයේ දක්වා දිවෙන බව අනාවරණය වෙලා තියෙනවා. නැගෙනහිරින් මීටර් 90ක් හා බටහිරින් මීටර් 1200ක් පමණ වූ ඝනකමින් යුත් මෙම සමස්ත ද්‍රෝණිය දිගින් කිලෝමීටර් 20ක් පමණ වේ. මෙහි දක්නු ලැබෙන බීජාණු දානී පරාග සුරක්ෂිතව ඇති පිටත ශාක. බලන්න එතකොට මේ ද්‍රෝණියේ දිග මේ ද්‍රෝණිය කොච්චර දිගද කියලා හිතා ගන්නවා. මේ මහ විශාල ඇතුළට නිරාගිය ගියපු එක මේක එක දිගට ගිහිලා තියෙනවා. බලන්න උසින් නැගෙනහිරට මීටර 90ක් හා බටහිරට මීටර 1200ක් පමණ වූ ඝනකමින් යුත්. නැගෙනහිර මීටර 90යි හරි පැය 1200 කිලෝමීටරයකට වැඩි නේද? කිලෝමීටරකින් පහෙන් එකක්. ද්‍රෝණිය දිගින් කිලෝමීටර 20ක් දිග. කොච්චර දිගයිද මේක ද්‍රෝණිය? කිලෝමීටර 20ක් දිගයි. ලේසි නෑ. මෙහි දක්න ලැබෙන බීජාණු දානයේ අන්න සුරක්ෂිතව ඇති පිටත ශාකය. ආවරණ කොටස් අනෙකුත් ශාක කොටස් අනුව මෙම ආණ්ඩිගම හා පල්ලම තැන්පතු මධ්‍යම හා පහළ ජුරාසික තැන්පතු හෙවත් ඉහළ ගොන්වාඩා අවධියට අයත් බව සනාථ වේ. අන්න එනම් ඔබට පැහැදිලි මේ කියන යුගයේ තුල තිබිච්ච ශාක පොසීල වල ස්වභාවය ඔබ දැන් පැහැදිලි නේද? අවසාදිත පාෂාණ හැදිච්ච හැටි. මේවා තියෙන කලාප ගන්ද්‍රෝණි නේද? ඒවයි තැම්පත් වෙලා මේවා තෙරපිලා කාලයක් තිස්සේ නිර්මාණය වෙච්ච ඒවා. ඒතර මේවා සාක්ෂි තියෙන හින්දා මේ ඔප්පු කරලා තියෙන්නේ. පැහැදිලිද? සාක්ෂි තියෙන නිසා. හරිද? බලන්න එතකොට. ලංකාවේ ජුරාසික අධ්‍යයන ඉතිහාසය. ලංකාවේ ජුරාසික අධ්‍යයන ඉතිහාසය බලන්න. තබ්බෝව ජුරාසික ශාක පොසීල එකතුවක් ප්‍රථම වතාවට සකස් කරන ලද්දේ ඊජේ වේලන් විසිනි. අන්න පුතේ. දැන් ඔබ දන්නවා ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි පුරාවිද්‍යාඥයා තමයි 1935 දී. right? ලංකාවේ පුරාවිද්‍යාත්මක
කැනීම් කළ ප්‍රථම පුරාවිද්‍යාඥයා ලෙස සැලකෙන්නේ එන්නේ නූන් ආචාර්යවරයායි. එයාගෙන් පස්සේ තමයි ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරු පුරාවිද්‍යාව සම්බන්ධව කටයුතු කරන්න පටන් ගන්න. පැහැදිලිද? එන්නේ නූන්ගෙන් පස්සේ. ඒ තමයි මහාචාර්ය ශිරාන් දරණීගල. ඒ තබ්බෝ ප්‍රදේශයේ ආශ්‍රිතව වසර 1914-916 කාල පරිච්ඡේදයේදී සිදු කෙරිණි. 1922 දී මෙම ජුරාසික පොසීල පිළිබඳ විස්තර AC සිවර්ඩ් සහ RE හෝල්ටම් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. කවුද පුතේ? AC සිවර්ඩ් සහ RE හෝල්ටන්. මොවුන් ශාක විශේෂ 7ක් පිළිබඳ විස්තර ඉදිරිපත් කොට ඇති අතර සයිකේට් මම පැහැදිලි කළේ කොනිෆරස් සහ තවත් පරිණාංග ශාක ඊට ඇතුළත් වේ. මීට අමතරව වසර 1921 දී රීඩ් විසින්ද 1929 දී FD ඇඩම්ස් විසින්ද ශ්‍රී ලංකාවේ භූවිද්‍යා තොරතුරු ප්‍රකාශයට පත් කොට ඇත. එමෙන්ම EJ වේලන් විසින් 1924 දී ප්‍රකාශයට පත් කරන ලද ශාස්ත්‍රීය ලිපියක් මගින් මෙම ජුරාසික තැන්පතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කර තිබේ. 1938 දී K ජාකොබ් විසින් තබ්බෝ ජුරාසික පොසීල පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයන්ට අදාළව සැකසුණු ලිපියද මෙම විෂය හා සම්බන්ධව ලියවුණු සාහිත්‍යමය ලිපිය අතරට එක් කළ හැකියි. ඒතර මේ සම්බන්ධ පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් ලංකාවේ ඉංග්‍රීසි ජාතිකයෙක් බිහි වෙන්නේ එන්නේ නෝ. ඔහු තමයි සම්පූර්ණයෙන් මේ ලංකාව තුල ඔය දේවල් කරගෙන නමුත් මේ අතරේ මෙන්න මේ අය මේ සම්බන්ධව මේකට කටයුතු කරලා තියෙනවා. පැහැදිලිද? ඒතර අන්න එහෙනම් ඔබට පැහැදිලි වෙනවා මේ පාඩම තුල ජුරාසික යුගය තුල මානවයා භාවිත කරපු දේවල් ඒගොල්ලෝගේ ක්‍රියාකාරීත්වය නේද? අන්න ඒවට සාක්ෂි මේ පරිසරය තුල තිබිච්ච ශාක හා සත්ත්ව කොටස් වලින් ඒගොල්ලෝ අනාවරණය කරනවා මෙන්න මෙහෙමයි කියලා. පැහැදිලිද? ඉතින් මේවා තවත් වැඩි විස්තර අපි ඉදිරි කොටස තුලින් සාකච්ඡා කරනවා. ඒතර මම පුතාලට මේ පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔබ ඉතිහාසයේ විෂය තුල පුරාවිද්‍යාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී නේද? ඒ සම්බන්ධව ඔබ ඉගෙනගෙන තියෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල කරන ලද කැණීම් වලින් හොයාගෙන තියෙනව නේද? ලංකාවේ හෝමෝ ඉරෙක්ටස් බලංගොඩන්සිස් මානවයා ඒගොල්ලෝ කාපු බීපු ඒවා ඉඳලා සියලුම ප්‍රාග්-ඓතිහාසික මානවයාගේ තොරතුරු නේද? ඒතර අන්න ඊට එහා ඈත ඉතිහාසයක් තමයි මේ සාකච්ඡාවට ලක් වෙන්නේ. එහෙනම් ඉතින් මයි දරුවනේ ඔන්න මේ කොටස මම මෙතනින් හමාර කරනවා. ඉදිරි කොටස තුලින් ඊට ටික සාකච්ඡා කරලා අවසන් කරනවා.